පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන ඔබ සියලු දෙනාම හොඳට අහලා තියෙන හොඳට දන්න ගාථා රත්නයක් විස්තර කරන්න. මෙලොව උපන් පුද්ගලයෙකුට ආයුෂය, වර්ණය, සැපය, බලය වර්ධනය කරගන්න හේතු වෙන උදාර පින්කමක් පිළිබඳවයි මේ ගාථා රත්නයෙන් පැහැදිලි කෙරෙන්නේ. ඒ ගාථා රත්නය තමයි අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං කියන ගාථා රත්නය. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ මොනවාගේ කාරණාවක් මුල් කරගෙනද කියන බව නිදාන කතාවත් එක්ක අපි ටිකක් මුලින් සාකච්ඡා කරලා ඉමු. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ දඹදිව තිබ්බ දීග ලම්බික කියන ගමක වැඩිපුරම ජීවත් වුණේ බ්‍රාහ්මණ පිරිස. මේ ගමේ හිටපු බ්‍රාහ්මණවරු දෙන්නෙක් බාහිර ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වුණා. බාහිර ප්‍රෞජ්‍යාවෙන් කියලා කියන්නේ බුද්ධ ශාසනයට බාහිරව වෙනත් ආගමක ඒ අයට සුදුසු විදිහට පැවිද්දක් ලබා ගත්තා. අවුරුදු 48ක් තරම් දීර්ඝ කාලයක් ඒ පැවිදි කෘත්‍ය සම්පූර්ණ කළා. ඉන් පස්සේ එක බ්‍රාහ්මණයෙක් කල්පනා කළා මම මේ විදිහට බ්‍රහ්මචාරීව කටයුතු කළොත් මගේ මව්පියන්ගේ පරපුර වෙනසිලා යන්න පුළුවන්. ඒ නිසා කාලයක් මේ පැවිදි ජීවිතයත් ගත කළා. දැන් මම කුල ප්‍රවේණිය ඉදිරියට පැවැත්වීම උදෙසා නැවත ගෘහ ජීවිතයට යන්න ඕනේ. එහෙම හිතලා ඒ බ්‍රාහ්මණ ප්‍රෞජ්‍යාවෙන් මිදිලා ගවයෝ 100ක් කහවණු 100ක් ලබාගෙන විවාහ ජීවිතයක්ද සම්පූර්ණ කරගත්තා. විවාහයෙන් පස්සේ ඔවුන්ට පිරිමි පුතෙක් ඉපදුනා. දැන් මේ බ්‍රාහ්මණය අර පැවිදි ජීවිතයක් ගත කරන කාලේ තමන් එක්ක එකට හිටපු අනික් බ්‍රාහ්මණ ඍෂිවරයා වෙනත් විදේශ රටක ඉඳලා නැවත වතාවක් දීගලම්බික ගමට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මොහුට හිතෙනවා දැන් යන්න ඕනේ මගේ බිරිඳයි දරුවයි අඬ ගහගෙන මගේ සහෝදර ඍෂිවරයා බලන්න. එහෙම හිතලා දරුවත් අඬ ගහගෙන බිරිඳත් අඬ ගහගෙන ඒ ඍෂිවරයා මුණ ගැහෙන්න ගියා. දරුවා බිරිඳගේ අතට දීලා මුලින්ම මේ බ්‍රාහ්මණයා ඍෂිවරයාට වන්දනා කළා. දීර්ඝායුෂ වේවා කියලා ආශිර්වාද කළා. දරුවා බ්‍රාහ්මණයාගේ අතට දීලා බිරිඳත් වන්දනා කළා. ඇයටත් දීර්ඝායුෂ වේවා කියලා ආශිර්වාද කළා. ඊට පස්සේ ඔවුන් දෙන්නම එකතු වෙලා තමන්ගේ දරුවා ලව්වත් වැන්දෙව්වා. නමුත් දරුවට කිසිම ආශිර්වාදයක් කළේ නැහැ. ඒ කාරණාවෙන් සැක උපදවාගත්ත මේ දෙන්න ඍෂිවරයාගෙන් අහනවා ස්වාමීනි අපි දෙන්නටම දීර්ඝායුෂ ලබන්න ආශිර්වාද කරලා අපේ පුතාට විතරක් ආශිර්වාද නොකළේයි කියලා. මේ ඍෂිවරයා සඳහන් කරනවා ඔහු තව වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ළඟම එන ජීවිත අනතුරක් තියෙනවා. ඒ නිසා ආශිර්වාද කළේ නැත්තේ. මේ මව්පිය දෙපළ බොහෝම බයට සහ සංවේගයට පත් වුණා. ඍෂිවරයාගෙන් අහනවා ස්වාමීනි
ඒ අනතුරෙන් අපේ දරුවා බේරලා දෙන්න බැරිද කියලා. ඒ ඍෂිවරයා සඳහන් කළා ඒ බේරන ශාස්ත්‍රය මම දන්නේ නැහැ කියලා. අනේ ස්වාමීනි ඒක දන්න කෙනෙක් පිළිබඳවවත් ඔබ වහන්සේ දන්නේ නැද්ද? ඒ වෙලාවේ සඳහන් කළා දන්නවා. සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ. ආයුෂ මද වෙලා ඉන්න අයගේ ආයුෂ දීර්ඝ කරන ක්‍රමයක් උන්වහන්සේ දන්නවා. උන්වහන්සේගෙන් ගිහිල්ලා අහගන්න කියලා. මේ වෙලාවේ අර බ්‍රාහ්මණයා සඳහන් කරනවා ශ්‍රමණ බවත් ගෞතමයෝ ගාවට යන්න බයයි. එක හේතුවක් තමයි අපි නිතර උන්වහන්සේ ඇසුරු කරලා නැහැ. ඒ හින්දා අපේ ලොකු දැන හැඳුනුම්කමක් නැහැ. අනික තමයි උන්වහන්සේ ළඟට ගියහම අපේ බ්‍රාහ්මණ ධර්මයට හානියක් වෙන්න පුළුවන්. අර ඍෂිවරයා සඳහන් කරනවා ළඟට යන්න බය වෙන්න නම් කිසිම දෙයක් නැහැ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ මහා කාරුණික උතුමෙක්. ඔබ ඔබේ දරුවට ආදරයක් සෙනෙහසක් තියෙනවා නම් අනික් මතවාද සියල්ලම පසක තියලා ගිහිල්ලා උන්වහන්සේව මුණ ගැහෙන්න කියලා. මොකද වැඩි දවසක් නෑ දරුවට තව. මේ දෙන්න දරුවත් අරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මුලින්ම බ්‍රාහ්මණයා වන්දනා කළා. බ්‍රාහ්මණයාට ආශිර්වාද කළා දීර්ඝායුෂ ලැබෙන්න. ස්වාමි දිනියත් වන්දනා කළා. ඇයටත් දීර්ඝායුෂ ලැබෙන්න ආශිර්වාද කළා. දරුවා ලව්ව වන්දනා කෙරෙව්වා. භාග්‍යතුන් වහන්සේත් කිසිම ආශිර්වාදයක් කළේ නැහැ. මේ වෙලාවේ මේ දෙපළ බුදුරජාණන් වහන්සේගෙන් ඒකටත් හේතුව අහනවා. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේත් පින්නතුනි සඳහන් කළේ අර පෙර බ්‍රාහ්මණ ඍෂිවරයා සඳහන් කරපු දේප තමයි. තව වැඩි කාලයක් ආයුෂ පවතින්නේ නැති නිසා දීර්ඝායුෂ වෙන්න ආශිර්වාද කළේ නැහැ කියන කතාව. ඒ වෙලාවේ මේ දෙපළ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අනේ ස්වාමීනි මේ දරුවගේ ආයුෂ වර්ධනය කරගන්න ක්‍රමයක් ඔබ වහන්සේ දන්නවද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඔව් බ්‍රාහ්මණේ මං එහෙම ක්‍රමයක් දන්නවා. අනේ ස්වාමීනි අපේ පුතා මොන විදිහකට හරි බේරලා දෙන්න කියලා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ඇයට සඳහන් කළා ඔබ ඔබේ ගෙදරට ගිහිල්ලා නිවස ඉදිරිපිට පිරිත් කියන්න පුළුවන් විදිහේ මණ්ඩපයක් හදන්න. ඒ මණ්ඩපය ඇතුලේ ආසන 8ක් නැත්තම් ඊට වැඩි ප්‍රමාණයක් අසුන් පනවන්න. මගේ ශ්‍රාවකයෝ වඩා හිඳවලා 7 දවසක් යනකම් පිරිත් දේශනාවක් කරවන්න. ඒක තමයි මේ දරුවගේ ආයුෂ වැඩෙන්න ක්‍රමය. එහෙම සඳහන් කරාම අර බ්‍රාහ්මණයා සඳහන් කළා ස්වාමීනි මණ්ඩප හදන කාර්යය අසුන් පනවන කාර්යය මට බාරයි. නමුත් භික්ෂූන් වහන්සේලා වැඩම කරවලා පිරිත් දේශනා කරවන කාර්ය භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරලා දෙන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා එය මගේ කාර්යයක්. ඔබ ඔබේ කාර්යය නිමා කරලා මට පණිවිඩයක් එවන්න. බ්‍රාහ්මණයා තමන්ගේ බිරිඳත් එක්ක ඉක්මනට නිවසට ගිහිල්ලා නිවස සහ ආවට සුද්ධ පවිත්‍ර කරලා සුවඳ ගල්වලා තමන්ගේ නිවස ඉදිරිපිට මණ්ඩපයක් හදලා අසුන් පනවලා බුදුරජාණන් වහන්සේට පණිවිඩය යවුවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේලා මේ බ්‍රාහ්මණ නිවසට යොමු කෙරෙව්වා 7 දවසක් මුළුල්ලේ පිරිත් දේශනා කරන්න කියලා. 7 වෙනි දවසේ හවස අපේ බුදුරජාණන් වහන්සේත් වඩිනවා. භික්ෂූන් වහන්සේලා වැඩම කරලා පරිත්‍රාණ දේශනාව ආරම්භ කළා. බ්‍රාහ්මණයා සංඝ උපස්ථාන ටික මනාව සිද්ධ කළා. 7 වෙනි දවසත් එළඹුණා.
එදා බුදුරජාණන් වහන්සේත් පිරිත් දේශනාව සඳහා වැඩම කළා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ වැඩම කරලා 8 වෙනි දවසේ එළි වෙනකම්ම භාග්‍යතුන් වහන්සේ මේ මණ්ඩපේ වැඩ ඉඳගෙන පිරිත් සත් ගායනා කළා. මං හිතන්නේ සෑහෙන විස්තරයක් සාකච්ඡා කරන්න තියෙන තැනක් මේ. රැයක් පහන් වෙනතුරු තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වෙලා වැඩ ඉඳිමින් පිරිත් දේශනාවක් කරනවා කියලා කියන්නේ මේ දරුවගේ ජීවිතේ බේරගන්න මොන තරම් කරුණාවක් ඔහුට භාග්‍යතුන් වහන්සේගෙන් ලැබිලා තියෙනවද? මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් තරම් අති දීර්ඝ කාලයක් මේ සංසාරේ පාරමිතා පිරිවේ ලෞතුරා බුද්ධත්වයේ ලබනද සකල ලෝක සත්වයාටම පිහිට වෙන්න පින්නතුනි. ඒ පාරමිතාවන්ගේ කෙලවර ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන අවුරුදු 45ක් තරම් ඉතා කෙටි කාලයක් තමයි ඒ බුද්ධ ජීවිතය ගත කරන්නේ. මේසා කෙටි කාලයක් තුල එක රාත්‍රියක් පහන් වෙනකම්ම යම් පුද්ගලයෙකුට අනුකම්පා පිණිස භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ ඒ පුද්ගලයා සංසාරේ මොනතරම් හේතු සම්පත් ඇති කෙනෙක්ද? ඔහුට භාග්‍යතුන් වහන්සේගේ කරුණාව මොනතරම් නම් ලැබිලා තියෙනවද? ඒකයි මම සඳහන් කළේ මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු තැනක් කියලා. පින්නතුනි, අවරුද්ධ කියන යක්ෂයෙක් වෙසමුණි රජුරවන්ට 12 අවුරුද්දක් බැල මෙහෙවරකම් කරලා වෙසමුණි රජුරවන්ගෙන් වරයක් ඉල්ලගෙන තියෙනවා නරබිල්ලක් ගැනීම සඳහා. ඉතින් ඔහුට වරය දීලා තියෙනවා. දැන් ඔහුට බිලිවෙන්න ඉන්න කෙනා තමයි මේ බ්‍රාහ්මණයාගේ සහ බැමිණියගේ ලාබාල පුතා. ඒ තමයි බිල්ල. ඉතින් ඉදිරි දවස් කීපය තුල නැත්තම් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිච්ච දවස් ඉඳලා දවස් 7ක් ඇතුළත ඒ යක්ෂයා විසින් මේ දරුවා මරාගෙන කන නිසා තමයි ජීවිතයට අනතුරක් ළඟ තියෙනවා කියලා මේ සඳහන් කරන්නේ. ඉතින් මේ අමනුෂ්‍යයන්ට යම් වරයක් ලැබුණහම කාලයක්, දවසක්, වෙලාවක් නියම කරලායි තියෙන්නේ. ඒ දවසට ඒ වෙලාවට ඒ බිල්ල ගන්න බැරි වුණොත් එතනින් එහාට නැවත ඒ සඳහා අවසරයක් වුන්ට නැහැ. එහෙමනම් අය වෙනම විශේෂ අවසරයක් ගන්න ඕනේ. දැන් භාග්‍යතුන් වහන්සේත් වැඩලා පිරිත් මණ්ඩපේ වැඩ ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා කියන්නේ දිව්‍ය ලෝකවලින් දහස් ගණන් දසදහස් ගණන් දෙවිවරුත් වඩිනවා. ඉතින් මහේශාක්‍ය දෙවිවරු මෙතෙන්ට සම්ප්‍රාප්ත වෙනකොට මෙතන ඉන්න අල්පේශාක්‍ය දෙවියන්ට ඉදිරිපෙළේ ඉන්න බැරුව යනවා. මහේශාක්‍ය දෙවියන්ට ඉඩ දිදී ඒ අය පිටිපස්සට යනවා. අර යක්ෂයත් ඒ අතර තමයි ඉන්නේ. දැන් යක්ෂයත් බ්‍රාහ්මණ ගෙදරින් 12 යොදුනක් තරම් ඈතට ගිහිල්ලා. නමුත් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. මහේශාක්‍ය දෙවියෝ වැඩ ඉන්නවා. ඒ නිසා දැන් යක්ෂයාට දරුවා ගන්න එන්න විදිහක් නැහැ. මෙන්න මේ ක්‍රමෙන් 8 වෙනි දවසට එළි වෙනවා. දැන් යක්ෂයාට නියම වෙලා තියෙන කාලේ ඉවර වෙලයි තියෙන්නේ. ඒ නිසා ආය ඔහුට මේ දරුවා බිලිගන්න පුළුවන් කමක් නැහැ. පහුවදා උදේ දරුවත් වඩාගෙන අර මව්පිය දෙපළ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, දැන් අපේ පුතාට ආයුෂ ලැබිලාද? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, දැන් ඔහු දීර්ඝායුෂ ලැබලා ඉන්නේ. දරුවා ලව්වා බුදුරජාණන් වහන්සේට බොහෝම සතුටින් වන්දනා කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ වේවා කියලා දරුවට ආශිර්වාද කළා.
මව්පියෝ අහනවා ස්වාමීනි අපේ පුතාට දැන් කොච්චර කල් ආයුෂ තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබේ පුතාට දැන් අවුරුදු 120කට ආයුෂ තියෙනවා කියලා. ආන් ඒ කාරණාව මුල් කරගෙන තමයි මේ දරුවට ආයු වඩන කුමාරයා ආයු වර්ධනය කරන කුමාරයා කියලා නම තිබේ. ආයු වඩන මේ ආයු වඩන කුමාරයා ලොකු මහත් වෙලා දැනුම් තේරුම් ඇති වෙන කාලේ වුණාට පස්සේ උපාසකවරු 500ක් විතර පිරිවරාගෙන මොහු ධර්මානුකූල ජීවිතයක් ගත කළා. භාග්‍යතුන් වහන්සේ පිරිත නිමා කරලා වැඩියට පස්සේ භික්ෂූන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ කතා කරනවා මද ආයුෂ ඇත්තවුන්ගේ ආයු වර්ධනය කරන ක්‍රමයකුත් එහෙනම් තියෙනව නේද කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ධම්සභාවට වඩින වෙලාව බුදුරජාණන් වහන්සේ සුපුරුදු විදිහටම වැඩම කරලා ඇහුවා මහණෙනි මම එන්න කලින් මොන වාගේ සාකච්ඡාවකද හිටියේ කියලා. ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආයු වඩන කුමාරයා පිළිබඳවයි අපි කතා කළේ. ඔහු දැන් ඔහුට සමාන පිරිස 500ක් දෙනා පමණ එකතු කරගෙන බොහෝම නිදහසේ ජීවත් වෙනවා කියලා. ඔන්න ඔය කාරණාව පදනම් කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි ආයුෂ වැඩෙන ක්‍රමයක් විතරක් නෙමෙයි. කාරණා 4ක්ම වැඩෙන ක්‍රමයක් මේ ශාසනයේ තියෙනවා කියලා. ಗುಣ 4ක්ම වැඩෙනවා. ඒක මොකක්ද ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාට පස්සේ තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. මොකක්ද ගාථා රත්නය? අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. මහණෙනි වෘද්ධයන්ට වඳින යම් කෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් ගුණවතුන්ට වඳින යම් කෙනෙක් ඉන්නවද? ඔවුන්ට ආයුෂය වැඩෙනවා, වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, බලය ලැබෙනවා. මේ කාරණා 4ම ලැබෙනවා කියලා දේශනා කොට වදාලා. ගුණවතුන්ට වන්දනා කරාම දැන් මේ ලෝකේ අපි වන්දනා කරනවා කියන කාරණාව පින්නතුනි හොඳට දන්නවනේ. ඒතර කාටද වන්දනා කරන්නේ? ඒ වන්දනා කරන්නේ කාටද කියන කාරණාව මුල ඉඳලා සාකච්ඡා කළොත් සඳහන් කරනවා ජාති වෘද්ධයන්ට වඳිනවා, ගෝත්‍ර වෘද්ධයන්ට වඳිනවා, වයෝවෘද්ධයන්ටත් වඳිනවා, ගුණ වෘද්ධයන්ටත් වඳිනවා. ජාති වෘද්ධ, ගෝත්‍ර වෘද්ධ, ගුණ වෘද්ධ, වයෝ වෘද්ධ. මේ 4 ගොල්ලටම අපි වන්දනා කරනවා. ඉතින් මේ වන්දනාව ගැන කියනකොට වන්දනා කරන්නේ කොහොමද කියන කාරණාවත් පින්නතුනේ ටිකක් සාකච්ඡා කරන්නම වටිනවා. අපේ ත්‍රිපිටකයේ සඳහන් කරන වන්දනා ක්‍රමය. වන්දනා ක්‍රම 5ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි අපි මේ හිටගෙන දෑත එකතු කරලා වඳින ක්‍රමයක් තියෙනවා. හිටගෙන වඳිනවා. මේක එක වන්දනා ක්‍රමයක්. තවත් වන්දනා ක්‍රමයක් තියෙනවා. දකුණු දනමඩල බිම තියලා වම් දනමඩල මත වම් අතේ වැලමිට තියලා දෝත එකතු කරලා වඳින ක්‍රමයක් තියෙනවා. සහම්පති මහා බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න ආරාධනා කරනකොට වන්දනා කළේ එහෙම. දකුණු දනමඩල බිම තියලා වම් දනමඩල මත වම් අතේ වැලමිට තියලා දෝත එකතු කරලා
වන්දනා කරනවා. මේක දෙවෙනි වන්දනා ක්‍රමය. තවත් වන්දනා ක්‍රමයක් තියෙනවා. ධන මඩලවල් දෙකම බිම තියලා දෝත එකතු කරලා වඳින ක්‍රමයක් තියෙනවා. බුදුදහමේ විශේෂයෙන් සඳහන් කරන වන්දනා ක්‍රමයක් තියෙනවා. පසඟ පිහිටවල වඳිනවා කියලා. දැන් මේ පසඟ පිහිටවල වඳිනවා කියන ක්‍රමය මේ බණ අහන පින්නතුන් බොහෝ දෙනෙක් හොඳට දන්නවා. වැලමිටවල් දෙකයි, ධන මඩලවල් දෙකයි, නලලයි බිම තියලා වඳින එකට තමයි අපි පසඟ පිහිටවල වඳිනවා කියලා කියන්නේ. නමුත් මේ කාලේ අපි කරන වන්දනා ක්‍රමය ධර්මයේ සඳහන් වෙන විදිහට හරියටම නිවැරදිද? නැත්නම් නියම විදිහටම ගරුසරු දක්වලාද අපි වඳින්නේ කියන කාරණාවත් කතා කරන්න වටිනවා. මේ පසඟ පිහිටවල වඳිනවා කියනකොට අපි දන්නවා ධනිස් දෙක බිම තියෙනවා. නැමිලා ධන මඩලවල් දෙක බිම තියෙනවා. නලල් තලය බිම තියෙනවා. අත් දෙක ඉදිරියට දිගු කරලා වන්දනාව ලබන කෙනාගේ මේ පාද මනාව සම්බාහනය කරනවා. පාද සම්බාහනය කර තමයි වන්දනා කරන්නේ. මේක තමයි අතීතයේ වන්දනා කරලා තියෙන ක්‍රමය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන 4 මහා ගුණයන් එකතු කරගෙන ප්‍රේමය උපදවල වඳින්න කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට ප්‍රේමය උපදවල වඳිනවා කියලා කියහම වර්තමානයේ අපි කතා කරන ප්‍රේමය ගැන නෙමෙයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. කරුණා, මෛත්‍රී ගුණ පෙරදරි කරගෙන වන්දනා කරනවා කියන එකටයි ප්‍රේමය උපදවල වන්දනා කරනවා කියලා කියන්නේ. ඉතින් මේ වන්දනා ක්‍රමය ගැන ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන නිසා එහෙම වැඳපු හැටි, වැඳපු අවස්ථා උදාහරණ කීපයක් සහිතව සාකච්ඡා කරන එක අපේ දැනුමට හුඟක් වටින කාරණාවක්. ඒ විතරක්ද නෙමේ වන්දනාව නිවැරදිව සිද්ධ කරගන්නත් ඒ පැහැදිලි කිරීම අපිට හුඟක් උපකාර වෙයි කියලා හිතපු නිසා මෙහෙම සිහිපත් කරන්න කල්පනා කළා. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ආව දාරුචීරිය, බාහ්‍ය දාරුචීරිය. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ජේතවනාරාමෙටයි එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ පිණ්ඩපාතේ වැඩලා. භික්ෂූන් වහන්සේලාට කතා කරලා බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා අහපුවාම පිණිසිඟා වැඩියා. මොහොතක් වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ ආපහු වඩිනවා. එහෙම කියහම මේ බාහිය කියනවා, ස්වාමීනි මොනවා කියනවද? යොදුන් 120ක් තරම් මහා දුරක් ගෙවාගෙන මම එක රාත්‍රියකින් ආවා. පුණ්‍ය මහිමේ නිසාම තමයි එන්නේ ඇත්තේ. මම කොයි වෙලාවෙ මැරෙයිද, කවදා කොතන මැරෙයිද කියන එක ස්වාමීනි දන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිඬුසිඟා වඩිනකන් මම මෙතනට වෙලා ඉන්නවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වඩින්න කලින් මගේ ආයුෂ ඉවර වෙන්න පුළුවන් ස්වාමීනි. පින්නතුනි, බොහෝම වටින කතාවක්. බුදුරජාණන් වහන්සේ පිඬුසිඟාගෙන විහාරයට වඩින තරම් වෙලාවක් ඉන්න කාලයක් මොහුට නැහැ. හේතුව මරණය දැන් මං සොයාගෙන එයි කියලා නිතරම හිතනවා. කොයිතරම් ශ්‍රේෂ්ඨද? අපිත් මැරෙනවා නේද කියලා හිතෙන්නේවත් නැති මිනිස්සු ජීවත් වෙන සමාජයක අපිට මහ ලොකු කතාවක් කියනවනේ. අපි එදිනෙදා වැඩ කොච්චර කල් දානවද හෙටට කරමු කියලා.
එහෙම කල් දැමිය යුතු අදම කරලා ඉවර කරන්න බැරි වැඩ තියෙනවා. නමුත් මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ මේ එදිනෙදා තියෙන එහෙම රාජකාරී කටයුතු ගැන නෙමෙයි. ආධ්‍යාත්මික ජීවිතය ගැන. අනික් සාමාන්‍ය කටයුතු කළ යුතු වෙලාවේ කරනවා නම් බොහොම වටිනවා. කල් දානවා කියලා කියන්නේ ඒක අඥාන ක්‍රියාවක්. මොකද බාහිය සඳහන් කළා වගේම මරණය කොයි මොහොතේ Taman සොයාගෙන ඉද දන්නේ නැහැ. බාහියත් කියනවා ස්වාමීනි ඒ නිසා මට බුදුරජාණන් වහන්සේ වැඩපු පැත්ත පෙන්වන්න කියලා. ඉතින් මෙයාගෙන් බේරෙන්න බැරි නිසා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වඩින වීතිය පෙන්වුවා. වහවහාම බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. ෂඩ්වර්ණ බුද්ධ රශ්මි ජාලා විහිදවල ස්වභාව ධර්මයේ පවා කම්පා කරමින් ප්‍රකම්පා කරමින් භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. බාහිය බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට ගියා. මුව මඩල දැකපු තැන ඉඳලා නැමි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පසඟ පිහිටවල වන්දනා කරගෙන භාග්‍යතුන් වහන්සේගේ ගොප් ඇටයෙන් පහළ ඒ කියන්නේ අපි දන්න විදිහට වලලු කරෙන් පහළ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව පතුල පිරිමදිනවා සම්බාහනය කරනවා. මේක තමයි වඳින විදිය. බැඳගෙන නලල බිම තියලා දෑත ඉස්සරහට දිගු කරලා වැඳුම් ලබන ශ්‍රේෂ්ඨ කෙනාගේ පාද සම්බාහනය කරනවා. සමහර අය නම් එහෙම සම්බාහනය කරනකොට තමන්ගේ නමත් කියලා තියෙනවා. කොසල් මහරජුරු එහෙම ස්වාමීනි මම කොසල් මහරජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි කියා වැඳ තමයි භාග්‍යතුන් වහන්සේට තමන් කවුද කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ නමත් සඳහන් කළා හුඟක් අය. බාහියත් බුදුරජාණන් වහන්සේ දැකලා නැමි භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ මේ ගොප් මස ගොප් ඇටේ ළඟ ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ සිරි පතුල සම්බාහනය කර වන්දනා කරමින් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ මට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. ස්වාමීනි මට ධර්මයක් දේශනා කරනසේක්වා. භාග්‍යතුන් වහන්සේ මට ධර්මයක් දේශනා කරනසේක්වා. එහෙම කියමින් තමයි භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල සම්බාහනය කර වන්දනා කළේ. ඊළඟට පින්නතුනේ තවත් උදාහරණයක් සඳහන් කරනවා. මහා කච්චායන මහරහතන් වහන්සේ ගැන සඳහන් කරනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ 80 මහා ශ්‍රාවකයන් අතර විශේෂ රහතන් වහන්සේලා 4 නමක් හිටියා. 4 මහා තෙරවරු කියලා. අපේ පින්නතුන් ධර්ම දේශනාවල් වලින් මේ පිළිබඳව කරුණු අහලා ඇති. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියලා. මහා කච්චායන මහරහතන් වහන්සේට මිනිස්සු විතරක් නෙමෙයි පින්නතුනි දෙවියොත් බොහෝම ප්‍රිය කරනවා. ඉතින් ඒ පිළිබඳව කාරණාවක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. අන්‍ය වූ භික්ෂූන් වහන්සේලාත් මහා කච්චායනයන් වහන්සේට බොහෝම ගරු කරනවා, ඊටාම ප්‍රිය කරනවා. සඳහන් කරනවා මහා පවාරණේ සඳහා සියලු සංඝයා අසුන් ගත්තහමත් මහා කච්චායනයන් වහන්සේ තාම වැඩලා නැත්තම් මහා කච්චායනයන් වහන්සේගේ ආසනයේ වෙනම වෙන් කරලා තියලා තමයි ඉතුරු සංඝයා වැඩ ඉන්නේ කියලා. ඒ තරම් විශේෂ ගෞරවයක් දක්වලා තියෙනවා.
එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේත් වැඩලා භික්ෂු මහා සංඝරත්නයත් වැඩලා සියලු දෙනා වහන්සේලා තම තමන්ගේ ආසනවල වැඩ ඉන්නවා. මහා කච්චායනයන් වහන්සේගේ අසුන ඉතුරු වෙලා තියෙනවා. දෙදෙව් ලෝකයට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙදෙව් ලෝකයේ දෙවිවරුනුත් අඬගහගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. නමුත් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දැක්කා මහා කච්චායනයන් වහන්සේ වැඩලා නැති බව. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ හිතනවා මහා කච්චායනයන් වහන්සේත් මේ සභාවේ වැඩ හිටියනම් මොන තරම් ආශ්චර්යමත්ද කියලා. සක්‍ර දේවේන්ද්‍රයෝ හිතලා ඉවර වෙනකොටත් මහා කච්චායනයන් වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් වෙන් කරලා තිබිච්ච ආසනයේ වැඩ හිටියා. ඒක දැකපු සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ඇති වුණේ පුදුමාකාර සතුටක්. සංඝයා අතරින් මහා කච්චායනයන් වහන්සේ ළඟට ආපු සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මහා කච්චායන මහරහතන් වහන්සේගේ පාද දෙක දෝතිම්ම අරගත්තා. අර විදිහටම පසඟ පිහිටවල වැඳගෙන ගොප් ඇටය ළඟින් අල්ලගෙන පාද තලයේ සම්බාහනය කර කර ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරපු එක කොච්චර හොඳද? ඔබ වහන්සේගේ වැඩම කිරීම මම බලාපොරොත්තු වෙමයි හිටියේ. මේ ආදි වශයෙන් උන්වහන්සේගේ ගුණ කියා වන්දනා කරනවා. පෘථග්ජන භික්ෂූන් වහන්සේලාට නම් සක්‍ර දේවේන්ද්‍රයන්ගේ මේ ක්‍රියාව ගැන කේන්ති ගියා. පෘථග්ජනයි කියලා කියන්නේ කෙලෙස් සහිතයි කියන එකනේ පින්නතුනි. රහතන් වහන්සේලාට ඒ වන්දනාව ගැන කිසිම අමනාපයක් නැහැ. අපි පහු කරලා ගිහිල්ලා කච්චායනයන් වහන්සේට වන්දනා කළේ ඇයි කියලා දුකකුත් නැහැ. නමුත් පෘථග්ජනයන් භික්ෂූන් වහන්සේලා කියනවා පේනවද සක්‍ර දේවේන්ද්‍රයන්ගෙත් හැටි? සක්‍ර දේවේන්ද්‍රයොත් මූණ බලලා තමයි ගරු සත්කාර කරන්නේ. මේ විදිහට චෝදනා කළා. මොකද ඉතින් මහා කච්චායනයන් වහන්සේ බොහෝම ලස්සන ශරීරයක් තිබුණ කෙනෙක්. රන් කඳක් වගේ බැබලෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ නිසා මූණ බලලා වන්දනා කළා කියලා චෝදනා කළා. අපේ බුදුරජාණන් වහන්සේට ඒ චෝදනාව ඇහුණා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නෑ මහණෙනි. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ මුහුණ බලා වන්දනා කිරීමක් නෑ. වැසූ ඉඳුරන් ඇති මාගේ පුතණුවන් දකින්න ඕන කෙනෙකුට ප්‍රිය උපදවනවා. සක්‍ර දේවේන්ද්‍රයන් ඒ ප්‍රීතියෙන් තමයි ඇවිල්ලා වන්දනා කළේ කියලා. ඉතින් එතනත් සඳහන් කරනවා මේ පාද සම්බාහනය කර වන්දනා කළා කියන කතාව. ප්‍රජාපති ගෞතමී රහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පාන්න සූදානම් වෙන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා පරිනිර්වාණයට අවසර ඉල්ලන්න එනවා. ආන්ගේ ආපු වෙලාවේ කතා බහ කරලා අවසර ඉල්ලලා අන්තිම වතාවට භාග්‍යතුන් වහන්සේට වඳිනවා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව පිරිමැද මැද තමයි වන්දනා කරලා තියෙන්නේ. සඳහන් කරනවා සුගතයන් වහන්සේ සුකුමල වූ මේ පාද යුගලයේ මේ අතින් ස්පර්ශ කරන අන්තිම දවස අදයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයට වැඩම කිරීම සඳහා මට අවසර දෙනසේක්වා. එහෙම කියා සිරිපතුල් සම්බාහනය කර භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා තියෙනවා. එහෙනම් පින්නතුනි මේ ශාසනයේ වඳින හැටි විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ මේ පසඟ පිහිටවල වඳින ක්‍රමය. ඉතින් තවත් කරුණු රාශියක් උදාහරණ සහිතව මේ කාරණාවට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් අපි කාල වේලාවට අනුව ඒ කාරණාව සාකච්ඡා කරන එක එතනින් නතර කළත්
තවත් විශේෂ කරුණක් අපේ පින්නතුන්ට සිහිපත් කළ යුතුමයි. බෞද්ධයන් වෙච්ච අපි අපේ පුරුද්දක් දවසකට වතාවක්වත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන එක. ඒක අපේ සිරිතක්. එතකොට භාග්‍යතුන් වහන්සේට ජීවමාන සමයේ වන්දනා කරලා යම් කුසලයක් ලබා ගත්තද අඩුපාඩුවක් නැතුවම ඒ කුසලය අදත් ලබන්න පුළුවන් පින්නතුනි. ඒ කරුණ අපි දන්නවනේ. එහෙමනම් අපිට දැන් පේනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට මේ ශාසනයේ තියෙන උසස්ම වන්දනා ක්‍රමය මේ පසඟ පිහිටවල කරන වන්දනාව. එතකොට අද බුදුරජාණන් වහන්සේ රූපකයෙන් අපට මුණ ගැහෙන්නේ නැහැ කියලා පසඟ පිහිටවල වන්දනා කරන එක අපිට කරන්න බැරිද පින්නතුනි? කරන්න පුළුවන්. එහෙම සඳහන් කළේ අද අපි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කොයිතරම් පුද පූජාවන් පවත්වනවද? ආහාර පාන පූජා කරනවා, වස්ත්‍ර පූජා කරනවා, බේත් හේත් පූජා කරනවා, ඉඩකඩම් ආදී තව නොයේක් දේවල් රන් රිදී මුතු මැණික් මොනවද අපි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ නැත්තේ? එහෙමනම් මේ මල් පහන් සුවඳවල ඉඳලා හැම පූජාවක්ම අදත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒ හැම පූජාවකම ආනිසංසයත් ඊටාම උසස් ආකාරයෙන් පූජාව කරන කෙනාට ලැබෙනවා නම් අද අපිට වන්දනා කරන්න විතරක් බැරිද? වඳින්නත් පුළුවන්. චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ වේවා, බෝධි රාජානන් වහන්සේ ළඟ ප්‍රතිපිලිම වහන්සේ නමක් ළඟ වේවා, ජීවමාන සංඥාව උපදවාගෙන වන්දනාව කළොත්නේ ඒක අතිශයින්ම මහත්ඵල මහානිසංසදායක වෙන්නේ. එහෙමනම් පින්නතුනි, එවන් ස්ථානයකට ගිහිල්ලා ජීවමාන භාග්‍යතුන් වහන්සේ මගේ ඉදිරියේ වැඩ ඉන්නවා. ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාව විහිදෙනවා. භාග්‍යතුන් වහන්සේගේ රැස් මඩල ඇතුළට ඇවිල්ලා මම භාග්‍යතුන් වහන්සේට වඳිනවා කියන චේතනාව පෙරදරි කරගෙන බුදුරජාණන් වහන්සේට වඳිනකොට නලල් තලයේ බිම තියලා තමන්ගේ දෑත් දෙක මදක් ඉදිරියට දිගු කරලා 80ක් අනු ව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ වලින් සපරිපූර්ණ වෙච්ච මේ සිරිපා ධාතුව ස්පර්ශ කර කර වඳිනවා කියන චේතනාව ඉදිරිපත් කරගෙන අදත් වඳින්න පුළුවන්. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව ස්පර්ශ කරනවා කියන කාරණාව අපි හිතින් තමයි පින්නතුනේ අරමුණු කරලා ඒ වන්දනාව කරන්නේ. නමුත් ජීවමාන සංඥාව අපි ළඟ තියෙන නිසා අපිට පුළුවන් ද ශ්‍රද්ධාව තියෙනවා නම්, ගෞරවය තියෙනවා නම් මලු පෙත්මන් ඇමදලා ඒ ඇමදලා එකතු කරපු රොඩු ආදී අරගෙන අහකට දාලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ඒ සංඥාවෙන් වඳින්න. බිම අතගාලා, රොඩු අතගාලා, කුණු අතගාලා අපිරිසිදු වෙච්ච මගේ අතින් කොහොමද අපි භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල ස්පර්ශ කරන්න අදහසක් අරගන්නේ? වෙනත් කිසියම් කටයුත්තක යෙදිලා ඉඳලා දෑත අපිරිසිදු කරගෙන අපි කොහොමද ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ? පින්නතුනි, අපේ පුරුද්දක් තියෙනවා. මුහුණකට සෝදගෙන, දහදිය කුණු සෝදගෙන, එහෙම නැත්නම් නාගෙන, දෑත් පිරිසිදු කරගෙන අපිත් පිරිසිදු වෙලා තමයි සාමාන්‍යයෙන් අපි බුද්ධ වන්දනාවට යන්නේ. ඒකට හේතු කරුණු කාරණා රාශියක් තියෙනවා. එහෙනම් දෑත පිරිසිදු කර ගැනීමේ එක හේතුවක් තමයි භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව පිරිමැදලා වන්දනා කරන්න බැරුව යනවා අපේ යතේ කුණු තියෙනවනම්.
සිරිපතුලි කුණු ගාන්න අපිට කවදාවත් බෑනි පින්නතුනි. සදහැවතෙකුට එහෙම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට සුගන්ධ කුටියට යනකොට අපි පිරිසිදු වෙලා යා යුත්තේ අපේ මේ ශරීරයේ දුර්ගන්ධය නිතර වහණය වෙනවා. ඒක ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකම්ම තියෙන දෙයක් නේ. ඒක හංගන්න බෑ. ඒක නවත්තන්න බෑ. ඒක එහෙමම තමයි. කුණු ගොඩක් එහෙම නැත්නම් අපිරිසිදු ද්‍රව්‍යයක් රෙදි කෑලි වාගේ යමකින් වහලා තිබුණාම නමුත් එහි දුර්ගන්ධය පිට වෙනවනේ. නැත්නම් මොන වගේන් හරි බාගෙට වහලා තිබ්බහම දුර්ගන්ධය පිට වෙනවනේ. ඉතින් මේ ශරීරයත් එහෙම තමයි. රෝම කූප ගානි සිදුරු තියෙනවා. දහදිය ගලනවා. කිහිලිවල, ඉකිලිවල දුගඳ හමනවා. ශරීරේ පුරාම දුර්ගන්ධයි. එතකොට මේ කුණු කයෙන් හමන දුර්ගන්ධයයි අපේ කෙලෙස් වල තියෙන දුර්ගන්ධයයි අපි ළඟ තියෙන පාප ධර්මයන්ගේ දුර්ගන්ධයයි මේ සියල්ලම එක්ක බුදුරජාණන් වහන්සේ ගාවට යන්නේ. නාලා පිරිසිදු වෙලා දහදිය කුණු සෝදලා ගියාට අපිට කෙලෙස් දුගඳ නැති කරලා යන්න පුළුවන් කමක් නැහැ. යන දවසක් ඒවි. එතෙක් තාමත් ඒ දුර්ගන්ධය තියෙනවා. එහෙම දුගඳ හැමමින් යනකොටත් අනුකම්පාව නිසා අපි ළඟට එනකන් ඉවසලා ඉන්නේ. ඉතින් දෑත පිරිසිදු කරගෙන යන්න පුළුවන්කම තියාගෙනත් එහෙම නොකර බුද්ධ වන්දනාව හරියටම කරන්න හිතෙන්නේ නැහැ නේ පින්නතුනි අපට. ඉතින් මේ විදිහට මේ වැඳිය යුතු ක්‍රම ගණනාවක් මෙතන දේශනා කරලා තියෙනවා. කෙසේ වෙතත් ආයු වඩන කුමාරයා අපි මුලින් සඳහන් කළා උපාසකවරු 500කුත් පෙරටු කරගෙන ධර්මානුකූල ජීවිතයක් තමන්ගේ ජීවිතෙන් ගත කරන්න කුඩා කාලේ ඉඳලම පුරුදු කරලා තිබුණා. තුනුරුවන් නිසා ආරක්ෂා වුණ ජීවිතයක්. වෙසමුණි රජුරුවන්ගෙන් නරබිල්ලකට අවසර අරගත්ත යක්ෂයෙක්. ලාබාල ලදරු අවදීම මේ ජීවිතේ බිලිගන්න හිටපු වෙලාවක භාග්‍යතුන් වහන්සේනේ ආරක්ෂා සම්පත හදලා දුන්නේ. එහෙමනම් පින්නතුනි මේ ආරක්ෂා සම්පත අපිට කොයිතරම් වටිනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ගුණවතුන්ට වඳිනකොට කාරණා 4ක්ම මුදුන්පත් වෙනවා කියලා. අපි කියවා වෘදයෝ ගැන කියනකොට ಜಾති වෘදයෝ ඉන්නවා. ಜಾති වෘදයෝ කියලා කියන්නේ උපතින් වයසට ගියපු අය. ගෝත්‍ර වෘදයෝ ඉන්නවා. ලෝකේ යම් ගෝත්‍රයක් ආරම්භ වෙච්ච දවසක් තියෙනවද එදා ඉඳලා අකණ්ඩව එක දිගටම ඒ ගෝත්‍රය පවත්වාගෙන යන අය ගෝත්‍ර වෘදයි. වයෝ වෘදයි. ඉපදුනාට පස්සේ කෙමෙන් වයසට ගිහිල්ලා වයසින් වෘද භාවයට පත් වෙලා ගුණ වෘදයි. ගුණයෙන් වැඩිමහල්. එහෙම අය ලෝකේ ඕන තරම් ඉන්නවනේ පින්නතුනි. වයසින් වැඩිමහල් නෑ, ගුණයෙන් වැඩිමහල්. දැන් ශාසනයට ඇතුල් වෙච්ච සාමණේර භික්ෂූන් වහන්සේ නමකට වුණත් අම්මා තාත්තා පවා කරේ තියෙන ලේන්සුව බිම එලලා දන ගහලා පසඟ පිහිටවල වඳිනවා. අම්මා තාත්තා වඳිනවා. ඇයි ඒ වඳින්නේ? වයසින් වැඩිමල් නිසාද? ගුණයෙන් වැඩි නිසා. ගුණ වෘද නිසා. සමහර වෙලාවට මව්පියෝ අකණ්ඩව පන්සිල් ආරක්ෂා කරන අය වෙන්න පුළුවන්. නමුත් පැවිදි ජීවිතයට ඇතුළත් වෙච්ච දවස් ඉඳලා තමන්ගේ දරුවා
අකණ්ඩව ආරක්ෂා කරන්නේ ප්‍රෞಢ්‍යා දස සීලේ නම් වූ උසස් සීලයක්. ඉතින් පන්සිල් වලට වඩා හුඟක් උසස් එවන් උතුම් සිල් ආරක්ෂා කරන නිසා ගුණවෘදයි. ගුණවෘදයෝම ලෝකේ ශ්‍රේෂ්ඨයි. බුදු දහමේ හැටියට පිනතිනි කුල ක්‍රමයක් නැහැ. අපි දන්නවා අපේ උපාලි මහරහතන් වහන්සේ මේ ශාසනයේ විනය බාරව කටයුතු කළපු මහරහතන් වහන්සේ. නමුත් ගිහි කාලේ ඉපදිච්ච ගෝත්‍රයේ හැටියට කරණවැමි කුලයේ තමයි ඉපදිලා තියෙන්නේ. පැවිදි වෙනකොට ශාක්‍ය කුමාරවරුත් එක්ක තමයි පැවිදි වෙන්න එන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කුමාරවරුන්ට කලින් උපාලි පැවිදි කළා. අනික් ශාක්‍ය කුමාරවරු ලව්වා මේ උපාලි භික්ෂුවට වන්දනා කෙරෙව්වා. මානෙ දුරු කරවන්නත් එක්ක. උපාලි මහරහතන් වහන්සේට මිනිස්සුත් වඳිනවා. ඒ අතර රජවරුත් වඳිනවා. ලාබාල භික්ෂූනුත් වඳිනවා. විතරක් නෙමෙයි දෙවි බඹුනුත් වන්දනා කරනවා. එතකොට මේ කුලයක් ගැන හිතුවද? නෑ, ගුණයෙන් උසස් නිසා. ගටිකාරතුමා වළං හදන කුලේ. නමුත් පින්නතුනි ගටිකාරතුමාට දෙවි බඹුන් පවා වන්දනා කළා. කුලය වටින්නේ නැහැ, ගුණයයි වටින්නේ. බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, ඒ වගේම අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට, කල්යාණ පෘතජ්ජන සංඝය ඇතුළු සිල් ගුණ ආරක්ෂා කරන අයට වන්දනා කරන එක අපේ සිරිතක්. ඒ අතර ගුණ වෘද්ධයන්ට වඳින එකම ශ්‍රේෂ්ඨයි. ගුණ වෘද්ධයන්ට වඳින අය අතර භාග්‍යතුන් වහන්සේට වඳින්නෝ අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. ගුණ වෘද්ධයන් අතර වෘද්ධතර තැනම ඉන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා සියලු දෙනාටම මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට වැඳලා ලබන්න බැරි තරම් පුදුම ආනිසංසයක් භාග්‍යතුන් වහන්සේට වැඳහම ලබන්න පුළුවන්. එහෙමනම් එහෙම අතිශයින්ම ගුණවත් උතුමන් වහන්සේලාට වන්දනා කරාම අපට ලැබෙනවා කියලා සඳහන් කළා කාරණා 4ක්. ආයුෂය, වර්ණය, සැපය, බලය. අර භික්ෂූන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි, ආයුෂ විතරක් වැඩෙනව නෙමෙයි, කාරණා 4ක්ම සම්පූර්ණ වෙනවා වන්දනාව තුලින්. 50 අවුරුද්දක් ජීවත් වෙන්න තරම් හේතු සම්පත් සහිතව මෙලව ඉපදිච්ච යම් කෙනෙක් 25 අවුරුද්දේ යම් කරදරයක් එළඹිලා මරණයටපත් වෙන්න තියෙනවා නම්, එහෙම කෙනෙක් ඉන්නවා නම් ආන්ගේ අනතුර මගාරව ගන්න මේ වන්දනාව අපිට මහත්සේ උපකාර කරනවා. ඒ කියන්නේ දීර්ඝායුෂ ලැබෙනවා කියන එකයි ගුණවතුන්ට වැඳාම. ආන් ඒක නිසා පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. සිල්වතුන්ට වඳින වැඩිහිටියන් පුදන තැනැත්තාගේ ආයුෂය, පැහැය, සැපය, බලය කියන මේ සිව් ගුණය නිතර නිතර වැඩෙනවා කියලා. ජීවිතේක අපි බලාපොරොත්තු වෙනම කාරණා 4ක්. ආයුෂය, වර්ණය, සැපය, බලය. යම් කෙනෙක් මේ දේවල් වලට කැමති නම් මේ ජීවිතේටත් පරලෝ ජීවිතේටත් ඊට උසස් වන්දනා ක්‍රමයක්. මෙලව සුවපත් කරගන්න, මේ පංචවිධ කාරණාවෙන්ම මෙලව පොහොසත් වෙන්න, පරලොවත් ඒ විදිහටම පොහොසත් කරගන්න, මතු අනාගත ජීවිතවලත් ආයුෂයේ, වර්ණයේ, සැපේ, බලයේ මනාව ලබන්න
ගුණවතුන්ට කරන වන්දනාවම ඊටාම ශ්‍රේෂ්ඨයි කියලා මේ ගාථා රත්නයෙන් දේශනා කොට වදාලා. එහෙමනම් වන්දනාව කොච්චර උසස්ද? වඳින හැබෑම ක්‍රමය මොකක්ද? මේ ආදී කරුණු අපි අද සාකච්ඡා කරන්න යෙදුණා. ගුණය නිසා රාජ මහා මාත්‍යාදීන්ගෙන් පවා ඕනම කෙනෙකුට වැඳුම් ලබන්න පුළුවන්. ගුණය නිසා දෙවි බඹුන්ගෙන් පවා ඕනම කෙනෙකුට වැඳුම් ලබන්න පුළුවන්. එහෙමනම් පහත් කුලයක ඉපදිලා නමුත් උසස් ගුණ දියුණු කරගත්තාම උසස් කුලවල ඉපදිච්ච අයත් භක්ති ප්‍රණාම පූර්වකව වන්දනා කරනවා. එහෙමනම් මේ ලෝකේ යම් කෙනෙක් උසස් උතුම් ගුණයක් දරනවා කියලා කියන්නේ කොයිතරම් ශ්‍රේෂ්ඨ උත්තම පුද්ගලයෙක් බවට පත් වෙනවද කියන කාරණාව මේන් මනාව ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා වන්දනාව ඔබ අතපසු නොකර කරගන්න. අනිත් අයගෙන් වැඳුම් ලබන්න පුළුවන් කෙනෙක් බවට ඔබත් පත් වෙන්න. ගුණවෘද්ධයෙක් බවට පත් වෙන්න. නිකන් වයෝවෘද්ධයෙක් බවට පත් වෙනවට වඩා ඔබ වයෝවෘද්ධ වෙනකොට ගුණයත් එක්කම වයෝවෘද්ධ වෙන්න. ගුණයෙන් වයෝවෘද්ධ පුද්ගලයා තමන්ට වඳින පුදන සත්වයන්ට මෙලවත් සුවපත් කරලා දෙනවා. පරලොවත් සුවපත් කරලා දෙනවා. මෙලව පරලොව දෙකම උසස් විදිහට සුවපත් කරගන්න කැමති අය ගුණවෘද්ධයන්ට වන්දනා කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.